පින්වත්නි අද මේ දේශනාව සඳහා මාතෘකා කළා අපි කාටත් වටිනා මඟ පෙන්වීම් කීපයක්ම ලබන්න පුළුවන් එක්තරා දේශනාවක්. මේ දේශනාව ඇතුළත් තිබෙන්නේ උද්දක නිකායේ තේතවත්තු පාළිය. තේතවත්තු පාළියේ එක් තේතවත්තුවක් තියෙනවා පින්වතුනේ අම්බ සක්කර තේතවත්තුව කියලා. මොකක් කියලාද? අම්බ සක්කර තේතවත්තුව. අද දේශනා කරන්නේ මේ කියන අම්බ සක්කර තේතවත්තුව. පින්තුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම රජ කරපු එක රජ කෙනෙක් හිටියා අම්බ සක්කර කියන ලිච්ඡවි රජෙක්. ලිච්ඡවි රජදරුවෝ කියලා කියන්නේ කාම සුඛිත මුදිතව ඉඳපු පිරිසක්. භාග්‍යවතුන් වහන්සේ සමහර තැන්වලදී ස්වාමීන් වහන්සේලාට දේශනා කළා ලිච්ඡවි රජදරුවෝ පිළිබඳව. මහණෙනි තවුතිසාවේසි දෙවියෝ දැකලා නැත්නම් අන්නර ලිච්ඡවි රජදරුවෝ බලන්න කිව්වා. ඒ තරම් බබලනවා මොන තරම්ද කිව්වොත් මේ සම විනිවිද නහරවැල් පේනවා කියනවා. ඒ තරම්ම සුදුයි ඒ තරම්ම සමස්තියි. ඉතින් මේ අම්බ සක්කර ලිච්ඡවි රජතුමා සම්මාදිට්ඨිකේ නෙවෙයි. නාස්තිකවාදී කෙනෙක්. නාස්තිකවාදී කියන්නේ පින්කම් පිළිගන්න කෙනෙක් නෙවෙයි. පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ. පින් කළාම විශේෂ පුණ්‍ය ඵල නැහැ, පව් කළාම පාප ඵල නැහැ. එහෙමයි නේද? ඒ තමයි හරි දන් දුන්නා කියලා මොකද? දීප්තරතා කියලා මොකද? පින් නැහැ, පව් නැහැ කියලා මතේ දැස්සට පස්සේ ඊළඟට මෙලොව නැහැ, පරලොව නැහැ කියන හැඟීම් මේකම වතු වෙනවා. ඒ ආය පිළිතුරේ දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. ඊළඟට වෙනවාත් නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ මේ එකක්වත් පිළිගන්නවා. මේ එකක්වත් පිළිගන්නේ නැහැ. ඒ නාස්තිකවාදී අය මෙලොවදී කලකින් පරලොවදී අපිට විඳින්න ලැබෙනවා කියලාවත් අපි කෙනෙකුට දෙනකින් පරලොවදී කෙනෙකුට ලැබෙනවා කියලාවත් මේ එකක්වත් පින්වත්නි නාස්තිකවාදී විශ්වාස කරන්නේ. එයා හැම වෙලාවෙම පිළිගන්නේ ඇහැට පේන දේ පමණයි, කනට ඇහෙන දේ පමණයි. එහෙම පඬිතුන් තදකාලේ කිව්වා. තමන්ගේම ඇහැට පේන දේමයි ඇත්ත කියලා හිතාගෙන. හැබැයි ඒ මිනිස්සයා වර්ගාටි 12 කාමරයකට දාලා දොර වැහුවොත් එහෙම ඒ මිනිස්සයා විමහරු කොහෙට කොච්චර දුර වෙයිද? 12 කාමරයකට දාලා. එතකොට ඒ මිනිස්සයා එතනින් එහා පැත්තේ මේ ලෝකේ මොනවත් නැහැ කියලා කිව්වොත් එහෙම ඒක ඒ මිනිස්සයාගේ මෝඩකම මිසක වෙන දෙයක් නෙවෙයි. 12 කාමරයෙන් එළියට ආවගෙන අලු පාට රෙදි පටියක් අරගෙන ඇස් දෙක කරගෙන කිව්වොත් එතකොට මේ ලෝකේ මොකුත් නැද්ද? එයාට පේන්නේ මේ අපේ මතු පිට මසසට පේන දේවල් උච්චාරයි. රෙදි පටියකින් වහන්න පුළුවන් දේවල්. අපේ මසසට පේන්නේ නැත්තරම එක රෙදි පටියකින් වහන්න පුළුවන් දේවල් මේ මසසට පේන්නේ. නමුත් මේ මසස වැසූ මනස ඇරු උත්තමයන් වහන්සේලා වෙනන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වලින් එහාට දකින්නවා.
අනුරුද්ධ කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි පිළිගන්නේ දිවස්ලාභීන් අතර අග්‍ර. අනුරුද්ධ මහතෙරුන් වහන්සේ අරහත් ඵලයට පත් වෙන්න පෙර පැවිදි වෙලා පළවෙනි වස් කාලයේම සක්වලවල් 1000ක් අගින්න පුළුවන් පරිද්දෙන් පිළිගන්නේ දිවස උපදවනවා. සක්වලවල් 1000ක්. එතකොට හිතන්න බලන්න මේ අපේ ඇහැට පේන්නේ කොයි තරම් දෙයක් පුංචි දෙයක්ද නේ? එහෙම අය අහනවානේ කොහේ තියෙන නිරයක්ද? කොහෙද ප්‍රේත ලෝක කියලා જાතියක් තියෙන්නේ කියලා. දැන් අදටත් සමහර අය එහෙම ප්‍රශ්න කරනවා. මේකට හේතුව අපි අනුකම්පා කරන්න ඕන වෙන්නේ ශ්‍රද්ධාව නැතිකමයි. ශ්‍රද්ධාවෙන් කම. දැන් මේ අම්බසක්කර ලිච්ඡවි රජතුමා අන්න එහෙම කෙනෙක්. ඇහැට පේනවා නම් ඕනේ අපි පිළිගන්නවා. හැබැයි වෙනනම් නැහැ. අම්බසක්කර රජතුමා එහෙමයි. කිං පව් පිළිගන්නේ නැහැ. එන්නත්නි මේ කාලේ ඉතර වෙලෙන්දෙක් හිටිය අම්බසක්කර රජතුමාගේ රාජධානියේ එතුමා ස්වභාවයෙන්ම සිල්වතෙක්. ස්වභාවයෙන් සිල්වතෙක් කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිකපදයක් සමාදන් වෙලා නැහැ. නමුත් ප්‍රාණඝාත කරන්නේ. අදින්නාදාන වේරමණී කියලා සිල්පදයක් සීලයක් හැටියට සමාදන් වෙලා නැහැ. නමුත් හොරකම් කරන්නේ නැහැ. ස්වභාවයෙන් එයා සිල්වතෙක්. ඉතින් මේ වෙලෙන මහත්තයාගේ බෑනගේ හිටියා. බෑන නම් වෙනවත් පල්පොරේ. මේ හොරා මොකද කරන්නේ? ගමේ රටේ ඔක්කොම හොරකම් කරගෙන ඇවිල්ලා ගෙනල්ලා තියෙන්නේ මාමගේ කාලේ. මේක මේ මුදලාලි මහත්තයා දන්නේ. ඉතින් බෑනගේ දේවල් කියලා ඉතින් අරන් තියා ගන්නවා ඒක හොරබඩු. ඉතින් මෙහෙම කාලයක් ඉන්නකොට වෙනත් මේ දවසක් මේ කඩේලා ඉස්සරහම තිබුණා මඩවලක් ඇදිලා මේ මඩවලින් ඉක්ුණ වෙන්න මිනිස්සු උත්සාහ කරද්දී නොයේ දුක් ගැට වල මිනිස්සු පාත් වෙනවා. හොඳට ඇඟකට දැනෙලා මඩ ගාගෙන යනවා සමහරව. තවත් සමහරව මඩ ගා ගන්න නැතුව ඒගොල්ලන්ට මනින්නේ කියලා මඩ බලවත් එක්ක වැටෙනවා. තවත් ලෙඩ වෙච්ච අය, වයසක අය ඒ වගේ විශ්සර වෙනවා. දවසක් මේ වෙලෙන්දා මොකද කළේ? කඩේ ඉන්න ගමන්ම මෙරිලා කාලයක් ගත වෙලා මස් සම ආදී ඉවත් වෙච්ච ඊටාමේ පිරිසිදු වෙච්ච ගවයෙකුගේ කිස් කබලක් අරගෙන ඇවිල්ලා පින්වත්නි අර මඩවල වස්තේ මැත්තේහි අතුරලා යන මිනිස්සුන්ට පහසුවෙන් අඩිය තියලා මඩ ගා ගන්න නැතුව යන්න පුරුවන් වෙන්න පිළිවෙලකට හැදුවා. ඔහොම ඉන්න අතරේ දවසක් පින්වත්නි අර බෑන හොරකම් කරගෙන ඇවිල්ලා බලු ටික කඩේ දීප විතරයි. බඩුවල හිටි කාර්යයට උඩ ඉඳලා ගත්තා. හොරානි බඩු තියාගත්තු කෙනයි ඔක්කොම අරගත්තා. අල්ලගෙන ඉදිරිපත් කළා එවකට රජ කරපු අංග සක්කර කියන ලිච්ඡවි රජතුමා. ලිච්ඡවි රජතුමා නඩු තීන්දුව දුන්නා. මොකද නඩු තීන්දුව? අර මුදලාලි මහත්තයා නියෝග කළා මේ මිනිස්සයා හොරෙක් නෙමෙයි. හොරබඩු තියාගත්ත විතරයි. නමුත් ඒක හොරකමට අනුග්‍රහයක්. ඒ නිසා හොරකම් නොකර නිසා අපරාධ නොකර නිසා මේ මිනිස්යාට දුක් විඳ මරණයක් නෙවෙයි ශනිකව සිද්ධ වෙන මරණයක් වෙනවා කියන හිසකතල තමයි කියනවා. දවසක් මේ අම්මසක්කර රජතුමා රාජධානියේ සැරිසරන්න පටන් ගත්තා. රාජ්‍ය සංචාරය කරන්න පටන් ගත්තා. සියලු සර්වාභරණයන් සැලසීලා එපායමත් සරසගෙන ඉතින් එහෙම යනකොට කියලාදී ලොකු කුඩා සියල්ලෝම මගට වහිනවා රජතුමාගේ මේ රාජ්‍යශ්‍රීක බලන්න.
එක්තරා ගෙදරක ජනේල කවුරුවකින් රෝමා තරුණියක් පිළිබඳ රජතුමාගේ රාජ්‍යශ්‍රීය බැලුවා. රජතුමා ඇය දැක්ක විතරයි ඇය කෙරෙහි ඇති වුණ ආසාව. ළඟම ඉඳපු පුරුෂයාට නියෝග කළා පුරුෂයා අන්න අර ගෙදර අර ස්ත්‍රිය මත තියාගන්න. සංචාරේ ඉවර කරපු සැනින් පුරුෂයාට කිව්වා ගිහිල්ලා දැනගෙන ඉන්න ඒ ගෙදර ඒ ස්ත්‍රිය සස්වාමිකද අස්වාමිකද සස්වාමිකයි නම් පුරුෂේ ඉන්නවා අස්වාමිකයි නම් පුරුෂේ නැහැ. රාජපුරුෂයා තොරතුරු ගෙනල්ලා දුන්නා මහරජතුමනි ඇය සස්වාමිකයි. ඒ කියන්නේ ස්වාමී ඉන්නවා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් ස්වාමී ඉන්නවා නම් සස්වාමික කෙනා අස්වාමික කරන්න ඕනේ. ඒකෝට ඉතින් ස්වාමියා නැති සේන රාජසභාවේ කියනවා. ඉතින් එන්නේ ආයේ දැන් රජතුමා දැස්ති සස්වාමික කෙනා අස්වාමික කරන්න. කොහොමද මේක කරන්නේ? එන්න කියලා නියෝගයක් කළා රාජ්‍ය සේවයට අර ස්ත්‍රීගේ පුරුෂයා. පුරුෂයා කැමති නෑ නමුත් රාජ නියෝගයේ ඉක්මවන්න බැරි නිසා දැන් එතුමා ඇවිල්ලා රාජ්‍ය සේවය කරනවා. ටික දවසක් රාජ්‍ය සේවය කරනකොට අර මිනිස්සයා තමුරුගු මෙట్లా ටික දවසක් රාජ්‍ය සේවය කරනකොට දවසක් අමුතු රාජකාරියක් කරුවා මේ මිනිස්සයා. මොකක්ද? අසවල් තැර තියෙනවා විශාල විලක් මේ විලේ තියෙනවා රන්වන් පාට මැටි විශේෂයකුත් රක්ත වර්ණ මල් විශේෂයකුත්. මෙන්න මේ මලුත් මැටි අරගෙන මම නාන වේලාවට ඉර බහින්න කලින් නගරේ දොර ළඟට දෝනේ කියලා. ඒ කාන්තයි පුරුෂයා දැනගත්තා මේක නම් මට මරන්නම කරපු මරන්නම කවුරු රාජකාරිය. ඔන්න බලන්න අපි ලස්සන හෙව්වට ඒ ලස්සනම මරණය අරන් ඉන්නේ. මේ කතාව අපිට හිතන්න තියෙන දේවල්. දැන් මේ රූමත් ස්ත්‍රියක් ඉන්නවා නම් පුරුෂයෙක් ඉන්නකොට කොච්චර ආඩම්බර වෙනවද සතුටු වෙනවද? හැබැයි දැන් මේ මිනිස්සයාට මරණය ගෙනල්ලා තියෙන්නේ මොකක්ද? ඒ ලස්සන තමයි. සංසාරේ අපි සැපයි කියලා හිතන දේවල් එහෙම තමයි. සසරේ අපි හොඳයි කියලා ලං කරගන්න දේවල් අන්තිමේදී අපිට තිබුණු සහනය නැති වෙනවා. බලන්නකො නිවනක් සැපක් කියලා දරු සම්පත් හොයපු අම්මලා තාත්තලා කී දෙනෙකුට දරු සම්පත කියලා හොයපු එක විපත වෙලා තියෙනවා. දරුවෝ ලැබුණම තමයි නිවන කියාගෙන මොනතරම් දේවල් කරලා හරි දරු සම්පත් ලබා ගත්තම ඒ දරුවෝ නිසාම තිබුණු නිවනත් අහිමි වෙච්ච දෙමව්පියෝ කොච්චර ඉන්නවද? අමතක කරන්න එපා. දුබායි මනුෂ්‍ය කියන්නේ ඕපපාතිකෙක් නෙමෙයි. දුබායි මනුෂ්‍ය කියන්නේ මේ දරුවව දසමාසයක් බඩේ තියාගත්තු අම්මෙක් ඉන්නේ බෑ. වෙනවා. සෝල්පටුනේ මේ සසර ගමන මහත් දුක් සහිත එකක්. අපි සැපයි කියලා අල්ලා ගන්න බොහෝ දේවල් සංසාරේ පින්නත් අපිට නිරේ දුක් දෙනවා මේ ජීවිතේ. දැන් පින්නත්නි අර මනුෂ්‍යයා කල්පනා කළා මේ විල තියෙන්නේ යොදුන් 3කටත් එහා පැත්තේ. අනික මේ විලට බහැපු මිනිස්සේ අය ගොඩේවිලා නෑ අමනුෂ්‍යයන් විසින්ම අධිකුද්ධිත වෙච්ච විලක් මේක. නමුත් දැන් කරන්න දෙයක් නෑ.
වහවහාම පින්නතුනේ වකුලක් ආදිය වැදගෙන පින්නතුනේ උදේවරුෙම නික්මිලා කොහොම හරි විලවටේ කරකිනවා මේ මිනිස්සයා කර කියා ගන්න දෙයක් නැතුව දෙවියන්ට කිං විදී අදාළේ අනුකම්පා කරලා ඉතරා දේවතාවෙක් මේ දේවතාව ඇවිල්ලා තමන්ගේ දිව්‍ය ස්වරූපේ දක්වලා කිව්වා මම නුඹට අනුග්‍රහ කරනවා නුඹට අවශ්‍ය දේ විලෙන් ගන්න කියලා. ඒ නියමයෙන් අවශ්‍ය වෙච්ච මැටි අර රක්ත වර්ණ වූ මලු අරගෙන මරණ බය හින්දාම උදේවරුව ඇතුළතම පින්නතුනේ වහවහාම නගරේ දොරටුව ළඟට ආවා. ඒ එනකොට රාජධානී දොරටු පාලයට රජතුමා නියෝග කරලා අද ඉරවහින්නත් කලින්ම නගරේ දොර වහන්න කියලා. බලන්නකො පින්නතුනේ මේ කාම ගින්න රාග ගින්න ඇති වුණාට පස්සේ මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා ඉන්නේ. දැන් මේ ලෑස්ති මිනිස්සෙක් මරන්න. ඒක තමයි කියන්නේ නත්ති රාග සමෝ අග්ගි. රාගය හා සමාන ගින්නක් නැතිවෙනවා. අටකතාවේ කියනවා අනුරාධ පෙරත් සිතුල් පවුනේ දොරටුපාල රූපයක් දැකලා පින්නත්නි ඒ භික්ෂුණිය රාග ගින්නෙන් පිච්චිලා අළු වුණා කියලා. ඒ තරම් දැවීම ස්වභාවයෙන්මයි. මේ රාගය කවුරුත් හිතන්න එපා ඒ භික්ෂුණිය ගැන. හිතන්න ඕන අපි ගැන. ඒ රාගය අපි ළඟ ප්‍රහීන වෙලාද නැත්නම් තාම තියෙනවද? රාගය ප්‍රහීන වෙලාද නැත්නම් රාගය තියෙනවද නැත්නම්? රාගය තියෙනවා. රාගය ප්‍රහීන නම් ඔයත් මෙතන බලන්න තින්නේ නමුත් රාගය එච්චර උත්සන්න වෙලා නැහැ. නේද? ගිනිගෙන පිච්චෙන්න තරම් කාමයේ රාගය උත්සන්න නැහැ. නමුත් රාගය තියෙනවා නම් පින්නතුනේ උත්සන්න වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ නිවර්ණ කියලා. ඔය ඇත්තලඟ රාග, ද්වේෂ, මෝහ මේවා තියෙන්නේ තාම කුංචි අඟුරු වගේ. ඕවා ඉතින් පිදුරු වැටෙන වෙලාවට මොකද වෙන්නේ? ඇවිල්ලා. දැනුත් ඔය ඇත්තන්ගේ සිතේ රාග නැමැති අඟුරු ටික නැද්ද? තියෙනවා. තාම මේ ගණයින්ලා පිදුරු වැටෙන්නේ නැහැ. ද්වේෂ නැමැති අඟුරු නැද්ද ඔය ඇතුළේ? තියෙනවා. තාම පිදුරු වැටෙන්නේ නැහැ බලන්නේ. දැන් ඔය අතරේ ඕන හෑන්ඩ්ෆෝන් එකක් එහෙම රින් වුණොත් ඔන්න පිදුරු වැටෙනවා ඉක්කොකරන. එතකොට කොහොම වහගන්න බැයිද කියලා ඔන්න ඇවිල්නවා. නේද? ඕක තමයි ස්වභාවය. කරන්නේ අඟුරු විභාග කරන්නේ. ඒක කරන්න ඕනේ තමන් තුළ. දැන් මම අපේ වරද තමයි මම හිතනවා මට කේන්ති යන්නේ මෙතුණිය නිසා කියලා. මට කේන්ති යන්නේ ඔබතුමා නිසා කියලා. ඔබතුමාලගේ අසවල් වැඩේ හින්දායි මට මෙච්චර කේන්ති ගියේ කියලා. නෑ. ඔය එකක්වත් නෙමෙයි. හේතුව තමයි මෙච්චර බණ දහම අහලවත් තාම ද්වේෂය නැති කරගන්න අපිට බැරි වුණා. දැන් මේ වැස්සට කී දෙනෙක් වයින්වද ලෝකෙ? මේ බණ දවසටම වැස්සනේ කියන සමහර මේ ඇත්තෝ තමයි. එන්නේ ඔය අංගි ගෙදර දෙන්නේ නැත්නම් එළියට බහිනකොට ඉහළන්න කුඩක් තියෙනවා මොකටද වැස්සට බහින්නේ? නේද? මතක තියාගන්න ඔය අංගේ ලිඳ පිළින්නේ වැස්සෙන්ද? ඒ බහින්නේ නේද?
මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව හරි සොඳුරුයි පිටන්නේ. හරිම සොඳුරුයි. මේක ලෝකේක යුද්ධ කරන්න තියෙන එකක් නෙමෙයි. මේක තමන් එක්ක කරන්න තියෙන යුද්ධයක්. හැබැයි අපි ආරම්භ කරන්නේ කොහෙද? අපි යුද්ධ පටන් ගන්නේ ලෝකේකයි. ලෝකේ අපේ යුද්ධයක් නැහැ නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මට ලෝකේ එක්ක වාද කරන්න ඕන නෑ. හැබැයි ලෝකෙයි උනේ මහත් එක්ක වාද කරන්න කියලා. අපි හැම වෙලාවෙම උත්තර හොයාගෙන යන්න ඕනේ විනත් අපි ළඟට. පිටට නෙමෙයි. ඉතින් පින්වත්නි දැන් මේ විදිහට අර දේවතාවා දිනපතාම වෙලා කියනවා ඔය අතරේ අර විදිහේ සිදුවීමක් වෙලා දැන් නියෝග කළා දොරටු කලින් වහන්න. මල්ලාදියක් අරගෙන ඇවිල්ලා හඬගාද්දිම පින්නතුනේ අර මනුස්ස දොරටු වැහුවා. දැන් මේ මනුස්සයා දන්නවා ඒ කාන්තයි ඊට උදේ නඩු විභාගයේ ගෙන්නපු ගමන් රාජ නියෝගයේ පැහැරෙලියක් කියලා ආයේ කතන්දර දෙකක් නෑ මරණය තමයි කරන්නේ. මේ රජතුමාට ඕනෙත් ඒකනේ. දැන් විලාපතියදී එහෙම මෙහෙම දුවනකොට උල උඩ ඉන්න මිනිස්සයා ඇහුවා මොකද ඔහොම විලාපතියන්නේ කියලා. අනේ අපෝයි හරි වැඩක් උනේ මෙන්න මේව රාජකාරියක් පැවරුවා. මම වෙලාවකට කලින්ම දොරටුව ළඟට ආවා. පිළිපිනි හඩගාද්දිම මේ මිනිස්සයා දොරටුව වැහුවා. දැන් ඒක නඩු විභාගයේ දීපු ගමන් රාජ නියෝගයේ පැහැරියා කියලා ඒකාන්තයෙන් මාව මරනවා. මං එහෙම වුණොත් කියනවා මං කලින් අරන් ආවා. කවුද සාක්කි කියලා. හයි මං එතකොට ඔයා සාක්කි කියලා කියනවා කිව්වා. දැන් කවුද මේ සාක්කියට ගන්නේ? අර උලුවට ඉන්න මිනිස්සයා. උලුවට ඉන්න මිනිස්සයා කිව්වා මාව ඔබට සාක්කි කරගන්න එපා. මම මේ මරණී පිළිපිනි නෙවෙයි මං. ඒ හින්දා මාව ඔබට සාක්කි කරගන්න එපා. හැම මධ්‍යම රාත්‍රියකම මෙතෙන් එක්තරා ප්‍රේතෙක් එනවා. අන්නේ ප්‍රේතයව සාක්ෂි කරගන්න කිව්වා. දැන් මේ ප්‍රේතය කියලා කියන්නේ අර භූමාන දෙවියන්ට. දැන් මේ මිනිස්සේ එනකොට කිව්වා වගේම පින්වත්නි ප්‍රේතය ආවා ඉදා රාත්‍රියේ. අර විදිහට මෙවිලා කියනවා පින්වත්නි ජීවත් වෙන්න බැරෙන්න නම් එපා. ජීවත් වෙන එකමයි උතුම් බැරෙන්න නම් එපා. කොහොම හරි ඔන්න ඔය වෙලාවේ ප්‍රේතයව සාක්කියට එකතු කරගත්තා. දැන් පහෝදා නඩු විභාගයේ වෙලාවේ රජතුමාට කරුණු දක්වනවා. රජතුමනි මම වෙලාවට ආවා. හඬගාද්දිම දොරටු පාරය තමයි දොරටුව වැහුවේ. එහෙමද? නුඹට සාක්කි කවුද කියනවා? මහරජතුමනි මට සාක්කි හැම මධ්‍යම රාත්‍රියේකම දොරටුව ළඟට එන්නේ අර ප්‍රේතයා කිව්වා. රජතුමා ප්‍රේතය පිළිගන්නේ නේද? රජතුමා ප්‍රේතය පිළිගන්නේ නැහැ. හැට පෙරුණොත් රදහනවා, හැට පෙරුණොත් විශ්වාස කරනවා, ටින්බව්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක මේ එකක්වත් පිළිගන්න කෙනෙක් නෙවෙයි. රජතුමා ගත්ත ගමන්ම කිව්වා මම විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. හැට පෙරුණොත් මම විශ්වාස කරනවා. පුරුෂයා කිව්වා පුළුවනි. විශ්වාසවන්ත රාජපුරුෂයෙක් එනම් අතර දොරටුව ළඟට එවන්න. රජතුමා කිව්වා රාජපුරුෂයෙක් නෙවෙයි. ඕක ඇත්තක්ද බලන්න මම අද මම මේනවා. දැන් රජතුමාත් ඇවිල්ලා ඉදා රාත්‍රියේ හැංගිලා ඉන්නවා පින්නතොනේ දොරටුව ළඟ. කිව්වා වගේම පින්නතොනේ ඔන්න අර පුමාට දෙවියව. සුවඳ මුළු හතර දිසාවම පිරිත. සුදු පාට ජව සම්පන්න අශ්වයෙක් පිට. හැබැයි නිර්වස්ත්‍රේ. ළඟට ආවට පස්සේ එකපාරම රජතුමා ඇහුවා නුඹ කවුද කියලා ඇහුවා. දේවතාවා කියනවා මහරජා. මොහු උල තියෙන දවසේ මතකද තවත් කෙනෙක් හිසගසලා දාලා මැරුවා. ඒ තමයි මං කිව්වා. හිසගසලා නුඹේ මරණය සිද්ධ වුණේ. දැන් නුඹ කවුද කියලා ඇහුවා. මහරජා. දැන් මම ඉර්ධිමත් වූ භූමාතු දෙවියෙක්. කොහොමද දිව්‍යාත්ම භාවයක් ලැබුවේ? මහරජා මම ස්වභාවයෙන්ම සිල්වතෙක් කිව්වා. මම ස්වභාවයෙන්ම සිල්වතෙක්.
සීලවන්තකමේ ප්‍රතිඵලය තමයි කිව්වා. අද මේ දිව්‍ය ආත්මභාවය. දැන් එතකොට ඇයි පින්වත් මේ භූමාතු දිවිය කියලා කිව්වේ? ඒක අපි කන්න බැරි එකක්. මතක තියාගන්න. හතර අපායේ දොරවල් වැහෙන්න නම් මොකද අපි කරන්න ඕන? මරණයෙන් මත්තේ හතර අපාය යන්නේ නැත්තේ කුමක් සම්පූර්ණ වුණොත්ද? කියනවා මරණයෙන් මත්තේ හතර අපායේ නොයන්න නම් මොකද අපි කරන්න ඕනේ? කියනවා මරණයෙන් මත්තේ හතර අපායේ යන්නේ නැති කවුද? සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා. ඒක තමයි මතක කරගන්න මට ඕනකම තිබුණේ. අපි හිතාගෙන ඉන්නවා සෝවාන් ඵලයෙන් මෙහා පැත්තේ අපිට හතර අපායෙන් ගැලවෙන්න බෑ කියලා. නෑ. සෝවාන් ඵලයට මෙහා පැත්තේ අපිට හතර අපායෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි තෙරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වෙන්න ඕනේ. තෙරුවන් සරණ ගිහින් යමෙක් මනාකොට පන්සිල් ආරක්ෂා කරනවා නම් සෝවාන් ඵලයට මෙහා පැත්තේ පින්නතුනේ අපිට හතර අපායෙන් ගැලවෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. හැබැයි සදාකාලිකව නෙවෙයි. සදාකාලිකව හතර අපායෙන් ගැලවෙන්න නම් සෝවාන් ඵලයට පත් වෙන්න. දැන් හිතලා බලන්න එහෙනම් අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බණට කලින් දානෙට කලින් උදේ හවස මල් පූජා කරද්දී දිරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්නේ මේ මට හතර අපායේ නොවැටි ගැලවෙන්න තියෙන ආරක්ෂක පියවර නේද කියලා දැනගෙන මේක නොදන්නකම නිසා කී දෙනෙක් සෙරෙප්පු දාගෙන පන්සිල් ගන්නවද? නේද? මේ අපිට හතර අපායෙන් ගැලවෙන්න තියෙන ආරක්ෂක ප්‍රාකාරය. හරිනම් අපි තෙරුවන් සරණ යන්න ඕන මුළු ජීවිතේම පූජා කරගෙන පිළිගන්නවා. සුල්පතලයක් නෙමෙයි. බුදුන් සරණ ගියපු එකේ ප්‍රතිඵලය අපුදුමයි. නතේ ගමිස්සන්ති අපායං. අපාගත වෙන්නේ නැහැ මරණින් මත්තේ. එතකොට බලන්න අර ස්වභාවයෙන් සීලවන්තයෙක් කියලා ඉඳපු නිසා භූමාතු දෙවියෙක් වුණා. මෙයා තෙරුවන් සරණ ගියපු කෙනෙක්. තෙරුවන් සරණ ගියපු කෙනෙක් නෙමෙයි. රජතුමා ඇහුවා එහෙමද? ඒක එහෙමනම් නුඹ යණ යන තැන ඔය තරම් සුවඳ මොකද කියලා ඇහුවා. මහරජා මම පෙර අනුන්ගේ ගුණය හැටියටම බොහෝම සතුටින් වර්ණනා කළ කෙනෙක්. අගය කළ කෙනෙක්. අනුන්ගේ ගුණ සුවඳ වැටුවේ නැහැ. අනුන්ගේ ගුණය අගය කළා. අන්න ඒකෙන් තමයි මගේ කයෙන් මේ සුවඳ විහිදෙන්නේ කිව්වා. ඉතින් අනුන්ගේ ගුණ වර්ණනා කළ නිසා මේ සුවඳ වැහෙනවා කිව්ව මගලගේ. රජතුමා ඇහුවා රජෙක් වෙච්ච මටවත් නෑ ඔය තරම් ලස්සන අශ්වරථයක්. ඕක කොහෙන්ද කියලා. මහරජා මම දෙලෙක් වෙලා ඉන්න කාලේ කඩේ ඉස්සරහ මඩවගුරේ මිනිසුන්ට එතර වෙන්න සුදු පාට ගවහිස් කබලක් අරගෙන ඇවිල්ලා ඒකෙන් ඒ රණ්ඩක් වගේ එකක් එළුවා. අන්න ඒ කල පිළින් තමයි කිව්වා මේ මනෝජව සම්පන්න අශ්වයාට ලැබුණේ. පින්නතුනේ හිතලා බලන්න මේ වගේ පින්කම් කොච්චර අපිට අතහැරිලා තියෙනවද කියලානේ. එතකොට මේ වැඩි දවසේ මේ ශ්‍රී ගුණානන්ද මාවත හිතලා බලන්නකෝ යාර. එකතු වුණා නම් කොච්චර පින්කමක් කරගන්න පුළුවන්ද කියලා පින්නත් මේ ඉදිරි දවස්වල මේ පාර එක විදිහකට මතක් කරනවා. නේද? අපි හිතන්නේ අද පිළිකර පූජාවමයි පින්කම කියලා.
ඒක පින්කම තමයි විශේෂ ආනිසංස තියෙනවා. හැබැයි අපි මිනිස්සු ඊට වඩා හොඳට පින්කම් කරගත්තා. කොහොමද? ඔක්කොම එකතු වෙලා නාන ලිද ඉඳගත්තා. උස්ලා නේද? ඊළඟට ඔක්කොම එකතු වෙලා පාර සුද්ධ කරගත්තා. අපි මොකද කරන්නේ? අපි ඔක්කොම කරන්නේ ආණ්ඩුවට බැල කෙලස් වලට. හැබැයි කෙලස් වලනේ පස්සෙම අපිට පුළුවන් ටික කරා නම් එතන අපිට කුසලයක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ නේද? කොච්චර අදක්ෂද බලන්නකෝ. මල්ලාසනයේට මල් පූජා කරන්න මලුත් තරන් යනකොට මල්ලාසනේ සුද්ධ පවිත්‍ර කරලා නැත්තම් කුසල් වඩන්නේ ගියපු භාගම වඩන්නේ මොනවද? අකුසලයේ. එයි හිතන්න බැරි මේ පරමල් ටික අස්කරන එකක් අර කුසලයක් කියලා. එතකොට එහෙනම් එක කුසලයක් වඩන්න ගියපු කෙනාට දැන් කුසල කීයද? දැන් කුසල දෙකක්. හැබැයි මේ කුසල දෙක ලැබිච්ච වෙලාවේ ඉපෙනවා. එයි මේ ධර්මයේ දන්නේ තිකම. පාර දන්නේ මග හරියට දන්නේ ඉතින් වැටෙන කර්මයක් වලගොඩ ඉවර තමයි පිළිගන්නේ. හැබැයි පාර හරියට අපි දන්නවා නම් මග හරියනකොට මග හරියනවා යන්න ඕන දෙයින් අපි යනවා. පන්සලට යනකොට පන්සලේ මලු වතු ගාලා නැත්තම් පොඩි හාමුදුරන්ට පාව බැලලා නේ. මොනවද ලෝකියවත් ඉතින් හරි. මේ කියන දේවල් හිතලා බලන්න ඒක සැහැල්ලු නෙමෙයි. හැබැයි මලුවක් අමුදින පින ලබන්න සංසාරේ කොච්චර නිදිනක ඕනේ. නේද? මලු මම්බේ අමුදින කුසලෙන් වෙනම කුසලයක්. පරමල් ආසනයේ සුද්ධ කරන එක වෙනම කුසලයක්. කවුරු පහන් දැල්ලුවක් අපිට කමක් නැහැ. දල්වලා නිමිත්ත පහන් ටික සුද්ධ කරන්න පුළුවන් නම් ඒක වෙනම කුසලයක්. ඒකෙන් නිදුකින් අර මිනිස්සු ටික මනසතු කරනවා. අද අපි හිතන් ඉන්නේ පින්වත්නි හාල් ටික මඩ දාගෙන බොවියේ ගොඩ දාගෙන කුස්සියට ආවට පස්සේ අපි හිතනවා නෙවෙයි මේ හාල් කවුදිසාවෙන් එන්නද කියලා. අන්නේ වැඩ කරලා තියෙන්නේ. අපිට දැන් පින්වත්නි ඔක්කොම මල් පූජාවයි පහන් පූජාවයි පින් කරන එකයි ඔක්කොම කුස්සියේ වගේ තියනවා නම් ඔන්න ඒසි කරපු එක අපිට හොඳයි. අපිට මල් ආසන උද්ද ගන්නයි මල් වතු ගන්නයි පන්සලේ වැසි ඇතිවීම වදින්නයි ඕවනම් බෑ කියනවා. කුසලයේ අදක්ෂ භාවයක් මහා බරපතල විදිහට අද තියෙනවා. හොඳටම තේරුම් ගන්න මල් නෙලාගෙන පූජා කරන්න යන එක පින්කම. හැබැයි ඒ මල් පූජා කරන්න කලින් මල් ආසනේ පරමල් වලින් පිළිලා නම් වැඩියෙන් සතුට වෙන්න එක පිටක් කරගන්න දීපුව අපිට පින් දෙකක් දැයි. පන්සලට යනකොට ප්‍රාර්ථනා කරගෙන යන්න අනේ බොමැද මලුවනම් කවුරුත් අතු ගාලා තියෙන්න එපා. අපි දකින විදිහ වෙනස් කරපුවාම කුසලයේ තියෙන ඊතර පින්වත් නේ. බොමැද නම් අතු ගාලා තියෙන්න එපා කවුරුත්. ඇයි? ඒ නිදානේ මට පහළ වේවා. ඒ නිදානේ මට පහළ වේවා. මෙහෙම කටියට පුරුදු වෙන්න. ඉතින් අර මනවල පිරිසිදු කරපු එකේ කුසලයෙන් තමයි කිව්වා මේ අශ්වරත්නය ලැබුණේ. ඔය ඔක්කොම හරි. දෙවියෙක් පෙරත් නිර්වතින් මොකද කියලා. දේවතාවා කියනවා නේ මහරජා. පෙර මම මනුස්ස ලෝකේ ඉන්නකොට මගේ ආලෝකත් එක්ක දවසක් නාන්න ගියා. නාන්න ගිහිල්ලා හොරකමටම නෙමෙයි සෙල්ලමට ක්‍රීඩාවට විහිළුවට යාළුවෝ නාන අතරේ රෙදි හැංගුවා. රෙදි හැංගුවා. හොරකමටම නෙමෙයි මං ආපහු දුන්නා. දුන්නා වුණත්
විහිළුවට කරපු එකේ විපාකේ තමයි මේ කිව්වා. හොරකමටම කරතා නම් කොහොම වෙයිද? දැන් සමහරුන් කල්පනා නැති මාරක් ගමනක් එහෙම උදක් දැන් කියලා. දැන් පින් දීලා වස්ත්‍ර පූජා කරන්න ඥාතියෙකුත් මගේ කියලා නැහැ. මේ රජතුමාට දුක හිතුණා. රජතුමා කිව්වා එහෙමද? එහෙනම් මම වස්ත්‍ර දෙන්නම් කිව්වා. රජතුමනි එහෙම දුන්නාට අපිට වස්ත්‍ර ගන්න බෑ. ඔන්න. එහෙනම් කොහොමද දෙන්න පුළුවන්? මහරජා මේ ආසන්න වනයේක වැඩ ඉන්නවා මහා කප්පින කියලා මහ රහතන් වහන්සේනමක්. උන්වහන්සේ ළඟට ගිහිල්ලා වස්ත්‍ර යුගලයක් පූජා කරලා මට පින් අනුමෝදන් කරන්න. එතකොට මට වස්ත්‍ර ලැබෙනවා කිව්වා. ඔන්න මහත්මයා කෙනෙක් මිය ගියාට පස්සේ කවුරු වුණත් ඒ මියගිය කෙනාගේ ඥාතිකම් මිය ගියාට පස්සේ මේ අපේ తాවකාලික භුක්තියක් නෙමෙයි. දැන් අපි මේ ලෝකේ පුතා කියනවා. ඔය පුතා කියන සංඥාව භුක්තිය තියෙන්නේ එක්ක පුතාගේ පණ යනකම් එක්ක අම්මගේ තාත්තගේ පණ යනකම්. එතනින් එහා පැත්තේ පුතා කියලා ඊවාසිකම් කියන්නේ කොහොමද? කොහොමද වෙනවද? එතනින් පස්සේ නෑ. එහෙනම් අපි ඔක්කොම తాවකාලිකව මේ උපුදුරක් කුලියාගෙන ඇවිල්ලා ඊවාසිකම් ගියාගෙන මේවා දාලා යන්න බෑ කියලා වින්නත් කොයි තරම් සංසාරයේ අනුතුරක වැටෙනවද මේ? මේවා ඔක්කොම ටික කාලයක් මේ දරුවෝ කියලා ඔය ඔක්කොම අල්ලගෙන බදාගෙන පින්නත් මේ හුස්ම රැල්ල අතහැරනකම් ඉන්න එපා. මොකද මේවා తాවකාලික භුක්තියක් විතරයි. తాවකාලික භුක්තියෙන් තියාගෙන ඉන්න දේවල් වලින් හිත අතහැර ගන්න. මොකද ඒවා තියාගෙන හිත හුස්ම රැල්ල අතහැරියොත් නම් ඒ අනුසරණ පිළිවෙත් නිමක් නෑ. තේරුණාද? හිත ගලව ගන්න ටික. දැන් පින්වත්නි අර දේවතාවා කිව්වා එහෙම අකින් දෙන්න බෑ පින් දෙන්න කියලා. ඊට පස්සේ රජතුමා කිව්වා එහෙමද? එහෙනම් මම දැන් ගිහින වස්ත්‍ර පූජා කරලා පින් දෙන්නම් කිව්වා. හැබැයි ඔය දෙන පින් ලැබෙනවා කියලා කොහොමද මම දන්නේ කියලා. පිළිගන්නේ. ඔබතුමා පින් දෙන්න පින් දුන්න ගමන් මම ඔබතුමා වස්ත්‍රාභරණයෙන් සැරසලා ඔබතුමා ඉස්සරහම ඉන්නම් කිව්වා. ඒ පොරොන්දුව පිට කිව්වා එහෙනම් මම දැන් දෙන්නම් කිව්වා. එතකොටම දේවතාවා කිව්වා රජතුමනි මේක උන්වහන්සේ දකින්න යන වෙලාව නෙමෙයි. දැන් වෙලාව මධ්‍යම රාත්‍රියේ. මේ මහරජා ස්වාමීන් වහන්සේලා බලන්න යන්නේ නෑ. මේ වෙලාවට උන්වහන්සේ අසුරු කරන්නේ දිව්‍යෝ කිව්වා. ස්වාමීන් වහන්සේලා හමු වෙන්න යන වෙලාවක් තියෙනවා කිව්වා. ඔන්න තවත් පාඩමක්. මම ඒකයි කිව්වේ මේ කතාවේ අපිට හුඟා පාඩම් තියෙනවා කියලා. දැන් අපි කීපයක් කතා කරගෙන ආවනේ. මේ ඊළඟ පාඩම මොකද්ද? පන්සලට යනකොට ස්වාමීන් වහන්සේ හමු වෙන්න යනකොට වෙලාවක් තියෙනවා කියලා. දැන් අතීතයේ මේ පැරණියන්ට මතකයි සාමාන්‍යයෙන් දවල් 1 විතර ඉඳලා 3 විතර වෙනකම් පන්සලට යන්නේ. එයි ටිකක් සැතපෙන වෙලාව කියලා එහෙම කියනවා. අනේ මම දන්නේ එහෙමනම් ඉස්සර දීපර සැතපෙච්ච කාලේ මම නෑ ඒක මම නා. රැකට සැතපෙන්නේ තෑයි දෙකයි කොහොමද? ඉතින් මේ ඉස්සර එහෙමයි අතටම. තාමත් ඇත්තටම තරමක්කෝ කාර්ය බහුල නැති ස්වාමීන් වහන්සේලා ඒ වෙලාවට ටිකක් තවමත් සැතපෙනවා ඇත්තටම. අපි නම් කොහේයි පාරක මාර්ගවල ඉලගමන්නේ. ඉතින් මේ කොහොම නමුත් පන්සලට යනකොට කතා කරනකොට වෙලාවක් තියෙනවා. සමහර අය නම් කෝල් එකක් ගන්නකොට දුරකථන අමුතුමක් ගන්නකොට දැන් දාන්නේ වර්ධනය ඇති. දැන් කතා කරන්න හොඳ නැහැ. ඒක අපි අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට ගනුදෙනු කරනකොට දැන් මේ එමනේ දාන වේලාව දන්නේ නැහැ. කතා කරන අපිට ඕන තරම් උන්වහන්සේ වලවල දෙන්න කතා කරන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී දායකයා ස්වාමීන් වහන්සේ ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ.
මොකද සමහර තැන්වලදී අපේ සීලය ආරක්ෂා වෙන්න නම් ඔබ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඔබ අවබෝධයෙන් නැති වුණොත් අපේ සීලයට ඒක හානියක්. අපේ සීලයට ඒක හානියක්. දැන් බලන්න උදාහරණයකට දාන නිවල් වල පළතුරු පූජා කරනකොට මිදි පූජා කරනවා. ඉස්සර නම් ඔය මිදි ගෙඩි වෙන් වශයෙන් කඩලා දුන්නානේ. එහෙම පූජා කරන්නේ මම ඒක උදාහරණයක් කියන්නේ. මම මේ කියන්නේ ඔබ බෞද්ධයෙක් නම් නැවත මේවා පිළිබඳ අධ්‍යයනයක් කරන්න මම කොහොමද අපි සංඝ රත්නයේට උපස්ථාන කළ යුතු? මේ දරුවන්ට කියලා දීලා මේ හැම කෙනෙක්ම නැවත අධ්‍යයනයක් ආරම්භ කරන්න. ඉස්සර දානෙට තිබෙනවා මේ මිදි ගෙඩි වෙන්වෙන්ව කඩලා නටුවේ. දැන් අද ඉන්න උංග දෙනෙක් කියනවා ඔහොම කරලා තියපහම වළඳන්නේ නැහැ. අර විදියට බොහෝ පිටින් දිගොත් අරගෙන හරි ගිහිල්ලා වළඳයි. ඔන්න අපේ දැනුම. මෙතන කාරණේ තියෙන උන්වහන්සේලා අරගෙන ගිහිල්ලා හරි වළඳයි කියන එක නෙමෙයි. උපසම්පන්න ස්වාමීන් වහන්සේට නටුවෙන් කඩාගෙන වළඳන එක කැප නැහැ. ඒක එදා පරපුර දැනගෙන හිටියා. ඒ නිසා ඒවා කඩලා වෙන් කරලා තිබ්බම මනසට වළඳන්න පුළුවන් වෙන්නේ. මේක පුංචි දේවල් මම කියන්නේ. නමුත් මේ පුංචි දේවල් අපි දැනුවත් වුණොත් තමයි පින්වත්නි අපිට අවබෝධයෙන් පින්වත්නි කුසල කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලා එක ගනුදෙනු කරද්දී මහන්සලාට කතා කරන වෙලාවක් තියෙනවා, පන්සලට යන වෙලාවක් තියෙනවා. දැන් ඔන්න මේ වෙලාව වුණත් පුරුෂ පාර්ශවයේ කෙනෙකුට නම් පන්සලට යන්න පුළුවන්. දැන් මේ වෙලාවට ස්ත්‍රියක් කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ස්ත්‍රියක් තනියම යන එක ගැලපෙන්නේ. ඒක වඩා හොඳයි. නේද? තවත් කෙනෙක් සමග යන එක. ඉතින් ඒ වගේ අපි පුළුවන් තරම් දිනුනත් මේ අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ පන්සලේ හාමුදුරුවෝ විශ්වාසයි කියන එක නෙමෙයි. නමුත් උන්වහන්සේ රහතන් වහන්සේලාක් නෙමෙයි. අනිත් කාරණය උන්වහන්සේට උනත් නොකරපු දෙයක් පිළිබඳව අභූත චෝදනාවක් උනත් නැගෙන්නේ ඒ වහාරණා වෙන්න පුළුවන් වෙන්නේ. කාරණා වෙන්නේ. ඒවා අපි රැක ගන්න ඕනේ. එනොත්නි ඊට පස්සේ කිව්වා එහෙනම් මේක දහවල යන රජතුමනි ඔබතුම වස්ත්‍ර පූජා කරන්න. පහවදා මේ රජතුමා වස්ත්‍ර යුගල 8ක් මාර්ගෙන ගිහිලා කප්පින මහරහතන් වහන්සේට පූජා කරන්න හදනකොට කප්පින මහරහතන් වහන්සේ මහරජා මොකද මේ වේදද පින්පව්ව දහන්නේ නැති වේදද ලිච්ඡවි රජනතුල කිව්වම ශ්‍රමණේ කැරිලව කරන්නේ ඒක පාත්‍රය අරන් ගියොත් ඒක වෙන්නේ පාත්‍රය අරන් නෙමෙයි පාත්‍රේ කඩනවා ඒකෝ පෙරවගෙන ඉන්න සිවුරු වස්ත්‍ර ඉරනවා පාත්‍රයේ තිබුණොත් ආහාරයක් ඒක හලනවා එහෙම කරපු ඔබතුමා අද මොකද මේ වස්ත්‍ර පූජා කරන්නේ කියලා. ස්වාමීනි ඒ පෙරණි මේ පින අසවලාට වේවා කියලා කාරණේ සැල කරලා අර දුමාට දෙවියන්ට පින් දුන්නා. පින් දුන්න සැනින්ම සර්වාභරණයෙන් සැරසිලා පින්නුතුනේ අර දුමාට දෙවියන් පෙනී හිටියසයි. දැන් රජතුමාට විශ්වාසයි මෙලොවින් දෙන දේ පරලොව කියත්තන්ට නියත වශයෙන්ම ලැබෙනවා කියලා. දැන් රජතුමා ප්‍රශ්නයක් ඇහුවා. දේවතාවුනි නුඹ හැමදාම මධ්‍යම රාත්‍රියේ අර උල උඩ ඉන්න මිනිස්සයා ළඟට ඇවිල්ලා කියනවා ජීවත් වෙන්න බැරෙන්න නම් ඉපා කියලා. ඒ උල උඩ ඉන්න මිනිස්සයා උල උඩ සැපක් විඳිනවා නෙමෙයි. මේ වෙනකොට දවස් 20ක් උඩ උඩ ඉන්නවා. දවස් 20ක්. ඒ උඩ උඩ සැපක් විඳිනවා නෙමෙයි. රහට මිහිරට කාලා යනවා නෙමෙයි. ධර්මවල එක සතුටු වෙලා නෙමෙයි. ගමනක් බිමනක් ගිහිල්ලා නෙමෙයි. මේ එකදු සැපයක් පහසුවක්වත් නැතිව
උලන් කුඩේ ඉන්න මිනිස්සයාට මරණ මාත්‍ර වේදනාව විඳින ඉන්න වෙලාවේ ඇවිල්ලා ඔබ කියන්නේ ඇයි මැරෙන්න නම් එපා ඔය උඩ ජීවත් වෙන්න කියන්නේ මොකක්ද කියලා. දැන් අර කිව්වා වගේ අපි නම් කියන්නේ ඔය විදිහට දුකේ හැටියට මැරෙන්නේ කොහොමද වඩා හොඳයි කියලානේ. දැන් දේවතාවා කියන්නේ ගමේ පැත්ත. එහෙම කියන්නේ ඇයි කියලා. දේවතාවා කියනවා මහරජේ ඔය මගේ බෑනා. ඔය බෑනා හින්දාම තමයි මම කරුනේ. ඒ වුණාට බෑනා පිළිබඳව කරුණාවක් තියෙනවානේ. මහරජේ ඔය බෑනා කොයි වෙලාවෙ හරි මැරුණොත් ඒ කාන්තේ ඉන්න නිරේ. කරලා තියෙන පව් වල හැටියට කරලා තියෙන අපරාධ වල හැටියට කොයි වෙලාවෙ මැරුණත් නිරේ. ඒ නිරේ වැටිලා මේ බෑනට විඳින්න තියෙන දුක් වේදනා එක බලනකොට මේ උලමුද ඉන්නේ එක ලක්ෂ කෝටි වාර ගානකින් සැපයි. ඒක තමයි කියන්නේ මැරෙන්න නම් එපා. මං නිරේයවා කියලා කිව්වේ නෑ. මොකද එහෙම කිව්වනම් ලොකු හුස්මක් උඩට අතෑරපුවාම මැරිලා යනවා. එහෙම වුණොත් ඒ මරණය මං හිතන් සිද්ධ වුණා. ඒ නිසා මං නිරයක් ගැන කිව්වේ නෑ. නමුත් මම කිව්වා මැරෙන්න නම් එපා. ජීවත් වෙන්නේ කොහොමදයි මැරෙන්නේකට වඩා. මොකද මැරුණොත් නිරේ. නිරේ විදිහට තියෙන දුකේ එක බලනකොට උඩ ඉන්න එක ලක්ෂ කෝටි වාර ගානකින් ඒ දුක සැපයි කියනවා. දැන් හිතන්න බලන්න ලෙඩෙන්නට වැටිච්ච කෙනෙක් දිහා බලලා අපි කියනවා වෙනවත් නේ අනේ ඔහොම ඉන්නවට නම් වඩා හොඳයි මැරෙන්නේ කියලා. කොහොමද අපි කියන්නේ? ආයේ කවදාකවත් මේ අසත් ධර්මයේ කියන්නේ අපිනවා. ඔබ සත්පුරුෂයෙක් නම් අරගෙන ඔබ සත්පුරුෂයෙක් නම් ඔබට කියන්න තිබුණේ එහෙම කතාවක් නෙමෙයි. ඔබට එහෙනම් කියන්න තිබුණේ එක්ක කියන්න තිබුණානේ ඉක්මනින් සූපත් වෙනවා නම් කොච්චර හොඳද. අපි කළ පින අනුමෝදන් වෙලා මේ දුක් පීඩා ඔහුගේ නැති වෙනවා නම් කොච්චර හොඳද. එහෙමත් නැත්නම් ඔබට මෙනෙහි කරන්න තිබුණා නේද ජීවිතයේ ස්වභාවය. අපි හරියට ඔය විදිහේ දුකේ හැටියට මරුණා නම් හොඳයි කියන විදිහට අපි එහෙම දුක් වෙන්නේ නැහැ වගේ. අපිත් එහෙම දුක් උරුම කරගත්තු අය කියලා අමතක කරන්න එපා. එදාට අපි කැමති වෙන්නේ මැරෙන්න නෙමෙයි. එදාට අපි කැමති වෙන්නේ කොහොමද මේ දුක නැති කරගන්නයි. එහෙනම් ජීවිතයේ ඒ ස්වභාවය අනියත භාවයේ මෙනෙහි කරලා අනේ ජීවිතේ නම් මොහොම තමයි. මරණය අපි කාටත් උරුමයි. මරණයේදී කුසලයක් මතුවෙනවා නම් කොච්චර හොඳද කියලා ප්‍රාර්ථනාවක් තබන එක නේද ඔබ සැබෑ සත්පුරුෂයෙක් නම් කරන්න තිබේ. හැබැයි අපි කිව්වේ ඔය විදිහට දුකේ හැටියට මරුණා නම් හොඳයි. මරුණා නම් හොඳයි කියලා සිතිවිලි පහල කරපු සිතක ආයේ මොන හේතුවෙන්වත් මම නිදුක් වෙනවා මම නිරෝගී වෙනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා බැලුවට මෛත්‍රියක් වැඩිද? වැඩිද වෙන්නේ? වැඩිවද නැද්ද? වැඩින්නේ නැහැ. දන්නවනේ ඒක කිව්වේ නේද? අපි විවාහකාලා තියෙන නොදැන නෙමෙයි. ඒ නිසා අද මේව සකස් කරගන්න එකින් එක කියනවා. අපි ධර්මයේ වගේ කතා කළාට කුසලයක්වත් අය වැඩි නැති විදිහට අපි කතා අසුරවල ඉවරයි මේක. ඒක සකස් වෙනවා ටිකේ ටික. කෙනෙක්ගේ මරණය බලාපොරොත්තු වෙනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් මොනම හේතුවකින්වත් ඒ හිතේ ආයේ කොහොමද මෛත්‍රිය වෙන්නේ? ඒකට හේතු නැහැ, ඒකට ප්‍රත්‍ය නැහැ. ඒකද කියන්නේ අනුන් දුකින් නිදහස් කරලීම පිණිස හරි කෙනෙක්ව මැරුවොත් ඒක ප්‍රාණඝාතය. දැන් අපි හිතමුකෝ මුවෙක් අහුවෙලා ඉන්නවා මද්ද.
මේ මොහා ප්‍රමාණ පීඩාවක් වෙනවා මෙල්ලේ භාගයක්ම කැපිලා දඟල ඉන්නවා. මේ දුක මොන දුකද? මේ දුක මෙතනින් කෙලවර වේවා කියලා පොඩ්ඩකින් ගහලා ඒතුලින් වෙනවොත් ප්‍රාණඝාතය. ඒ සිටිවිල්ල දුකෙන් මිදවීම වුණාට කරේ මොකක්ද? කරේ ප්‍රාණඝාතය වෙනවා. නිසා මේ අපිට ඕන හැටියට මන කරුණු තේරුම් ගන්න බැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ තුල අපි රැඳලා වුණ තේරුම් ගන්න ජීවිතේ. ඊළඟට දේශ අහනවා රජතුමා හිමද? දැන් රජතුමාට මරණ භය ඇති වුණා. සතර අපා භය තේරෙන්න පටන් ගත්තා. රජතුමා ඒවා හිමද? නියතම නිරේ අන්ත ඉන්න කෙනාට ස්වාමීනි ගැලවෙන්න ක්‍රමයක් නැද්ද කියලා. කප්පින මහරහතන් වහන්සේ වදාලා මහරජි ක්‍රමයක් තියෙනවා. දැන් රජතුමා දන්නවා මෙහෙම හිටියොත් මමත් යන්නේ නෙවෙයි. මටත් වෙනත් යන්න නම් දැනන්නේ. ස්වාමීනි කොහොමද කියලා ඇහුවා. අකුසලයේ යටපත් කරන තරම් බලවත් කුසලයේ යෙදෙන්න කිව්වා. අකුසලයේ යටපත් කරන්නට තරම් සමත් වෙච්ච බලවත් කුසලයේ යෙදෙන්න කිව්වා කියලා. ලෝකේ කුසලයෙන් අකුසලයේ වැටෙනවාක් තියෙනවා. අකුසලයෙන් කුසලයේ වැටෙනවාක් තියෙනවා. කුසලය බලවත් නම් අකුසලයේ බල කීනෙක පටන් ගන්නවා. හැබැයි කුසලයේ බලවත් නැත්නම් අකුසලයේ බලවත් වෙන්න පටන් ගන්නවා. දැන් ඔය සමහර කාලෙකදී අපිට කියනවානේ අනේ මෙහෙම අපලයක් තියෙනවා උකට හරකින් නිදහස් කරුතායි කියලා. එහෙම කියනෝනේ. හරකට පුළුවන් දෙයක් කරන්න. සමහර අය ඉතින් ඉන්නවා හරක නිදහස් කළාම අපේ අපල නැති වෙනවා කියලා. නෑ. ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපලය කියලා කියන්නේ බින්නතුනේ සංසාරයේ අපෙන් කෙරුණු අකුසලයි. ඒ අකුසල කර්ම විපාකයේ මතුවෙනකොට ඒ අකුසල කර්ම විපාකයට මුහුණ දෙන්න පුළුවන් එක දෙයකින් විතරයි. ඒ තමයි කුසල බලය. සත්වයකට ජීවිතය දීමෙන් ඒ කුසලෙ උපදවන්න පුළුවන්. සත්වයකට ජීවිතයයි මම මේ දෙන්නේ කියලා ඒ විදිහට කුසල සිත හදා ගන්න ඕනේ. ඒ කුසල හිත උපදින්න නැත්නම් මේ සංවේදී ගුණ පරිේර හරකින් විදාස්කාරය කියලා එහෙම අපල නැති වෙන්නේ කුසල හිත වැඩෙන්න ඕනේ. කුසලයේ බලවත් නැත්නම් පින්වත් අකුසලයේ බලවත් වෙනවා. ඒක ස්වභාවයයි. හරියට වතුර බෝතලයක මූලියට ලුණු කැටයක් දැම්මොත් මේ ලුණු කැටේට මොනතරම් බලයක් තියෙනවද? මේ ලුණු කැටේට බලය තියෙනවා එහෙම වුණොත් මේ බෝතලේ මූලියේ වතුර ලුණු රස කරන බලයක් තියෙනවා. ඇයි? මූලියේ තියෙන වතුර ටික බලය නැති නිසා පොඩ්ඩයි. නමුත් ඒ ලුණු කැටේ දැම්මොත් ලිදකනේ. ඒ ලුණු කැටේට බලයක් නැහැ. ලිදේ වතුර ලුණු රස කරන්නේ. ඒ වගේ කුසල බලවත් නම් අකුසලයට බලය නැහැ. හැබැයි වින්නතුනේ කුසල නැත්නම් ස්වල්ප මාත්‍ර අකුසලේ පවා තුම ප්‍රබල. ඒ නිසා කිව්වා නොපාව කුසල කරන්න කිව්වා. දේවතාවක් කිව්වා ගිහිල්ලා වහාම අදම අර පුරුෂයව කුසලවන්ත කිව්වා. රජතුමා එහෙමම ගියා පින්නතුනේ ගිහිල්ලා නියෝග කළා පුරුෂයව උලින් ගලවන්න. දවස් 20ක් තිස්සේ ශරීරය ඇතුළට බැහැපුවා. ගලවලා සුවපත් කරන්න කිව්වා. මේක පැයෙන් දෙකකින් දවසෙන් දෙකකින් මාසෙන් හොඳ වෙයිද? මේක සුව වෙන්නේ නැහැ එහෙම. රජතුමා පින්නතුනේ කප්පින මහරහතන් වහන්සේ ළඟින් පෙරුවන් සරණ ගිහින් පන්සිල් සමාදන් වුණා. මුළු මහත් රාජධානියේ අඳ පෙර ගෙවුවා. අද පටන් මගේ රාජධානියේ අසවල් දේ දන් දෙන්නේ නැහැ කියලා නෑ. මගේ රජමැදුරේ යම් තාක් දේ ඇද්ද ඒ සියලු දේවල් දානයේ පිසමයි කිව්වා.
අද පටන් දන් දෙනවා කිව්වා. සියලු දේ දන් දෙන්නයි කිව්වා. මේක දන් දෙන්න බෑ කියලා එකක් මගේ අදවාලේ එහෙම නෑ කිව්වා ඒක. එහෙම පින්නතුනේ දන් දීලා මිත්‍යා දෘෂ්ටික වේදපු අංග සක්කර රජතුමා ඒ ආත්ම භාවයෙන් පින්නතුනේ සෝවාන් ඵලයටපත් වුණා. අර උඩ ඉඳලා මරණින් මත්තේ නිරය යන්න ඉඳපු පොරා උඩින් ගැලවිලා තුවාල සුවපත් කරගෙන කාලයක් ගත වෙලා නමුත් ජීවිතය ගැන හොඳටම කලකිරුණා. පැවිදි වුණා. ඒ ආත්ම භාවයේ සියලු කෙලෙසුන් නැසලා රහත් ඵලයටපත් වුණා. පින්වතුනි දැන් හිතන්න බලන්න. උලක් උඩ ඉඳපු කෙනා තුවාල සුවපත් කරගෙන පින්වතුනි ඒ තරම් පීඩා ඉවසගෙන දරාගෙන දින 20ක් ශරීරය ඇතුළට බැහැපු උලකින් තුවාල උච්චර විද ඒ වසුවපත් කරගෙන පැවිදි වෙලා මේ ආත්ම භාවයේ මරහත් ඵලයටපත් වුණා නම් අපිට පින්වතුනි උලෙන් ගැලවෙන්න දෙයක් නැහැ. උලෙන් ගැලවිලා තුවාල සුවපත් කරගන්න කියලා දෙයක් නැහැ. එහෙනම් මේ භවයේ පින්වතුනි අපි කොයිතරම් සමාන වී ධර්මයේ පිළිගී කරන්න ඕනේ. එහෙම අය මේ ආත්මේ මරහත් ඵලයටපත් වුණා නම් හිතන්න වෙනවා අපි කොයිතරම් මේ සසරේ මේ ජීවිතේ ප්‍රමාදද. අපේ ජීවිතේ මේ හැම හුස්මක් ගානෙම එක්කෝ අපේ ජීවිතය යනවා නැත්නම් හැම හුස්මක් ගානෙම අපේ මරණය යනවා. ඊළඟ හුස්ම රැල්ල ඔබේ ජීවිතය යන්නත් පුළුවන්. ඊළඟ හුස්ම රැල්ල ඔබේ ජීවිතේ මරණය යන්නත් පුළුවන්. හුස්ම රැල්ල වෙන්න පුළුවන් කියලා මේ මොහොතේ වීර්යය කළොත් ඊළඟ හුස්ම රැල්ල සියලු කෙලෙසුන් නැසලා ලබන උතුම් නිවන වෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම ධර්මය තුළ නොකමා වෙන සියලුත් අකුසලයෙන් දුරලා වහවහ ජීවිතේ කුසලයෙන් පුරවගන්න මහන්සි ගන්න. මේ හැම හුස්මක්ම අපි උඩට ඇදලා අතාරිනවා. මේ හැම හුස්මක් ගානක සංසාරේ පින් කරලා ලබාගත්තු මනුස්ස භවය අපිට ලැබෙනවා. මේ හැම හුස්මක් ගානෙම සම්මා සම්බුද්ධ ශාසනය අපිට ලැබෙනවා. අපිට මේ හැම හුස්මක් ගානෙම මේ මහ පොළොව උඩින්ද තියෙන කාලය අහිමි වෙනවා. මේ අම්මා මිය ගිහිල්ලා අවුරුද්දයි කියලා පින්වත්නි අපි තැවෙනකොට අපිට තේරෙනවද මේ අවුරුද්දක් තිස්සේ අපි මරණයට නේද ලං වෙන්නේ කියලා. මිය ගිය කෙනා නම් මිය ගිහින් අවුරුද්ද ගියත් එකයි දෙක ගියත් එකයි තුන ගියත් එකයි පින්වත්නි මිය ගිය කෙනා මිය ගියා. නමුත් අපි නේද? අපි ජීවත් වෙවි ඉන්නේ නැද්ද? මේ අවුරුද්ද දෙක තුන යනකොට අපි ජීවත් වෙවි ඉන්නත් මරණයට ලං වෙනවා. පින්නේ. එහෙනම් ඒ මරණයක් ගැන මෙනෙහි කරලා අපේ මරණය ගැන මෙනෙහි කරලා නොපමාව ධර්මයේ පිළිපදින්න ඕනද නැද්ද? ධර්මයේ පිළිපදින්න ඕනේ. ඒ නිසා කුසල වඩන්න සියලු දෙනාටම උතුම් නිර්වාණ සම්පත් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමවටපත් කරනවා.